අයිබෝවන් මම කැන්සර් එඩියුකේෂන් එකකින් කසුන් නිතාරණගේ ආපහු දවසක් අපි හම්බ වුණා ඉංග්ලන්ඩ් ගැන විස්තර කතා කරන්න. මීට කලින් අපි කරපු වීඩියෝ එකට ඔයාලගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බ. ගොඩක් කට්ටිය අපිට කතා කරලා මේ සෙප්ටැම්බර් ඉන්ටේක් එකට අපිත් එක්ක ඇප්ලයි කරා. ඉතින් ඒත් එක්කම අපිට මේ පහුගිය කාල සීමාවෙදී ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. ළමයින්ගේ වීසා වලට වෙලා තියෙන දේවල්, තනියෙන් ඇප්ලයි කරන්න ගිහිල්ලා රිෆියුසස් ආපු ළමයි, කැනඩාවට තනියෙන් ඇප්ලයි කරන්න ගිහලා රිෆියුසල්ස් ආපු ළමයි ගැන ගොඩාක් ඒ වගේ ගොඩක් දේවල් ගැන අපිට පහුගිය කාලෙදී පහුගිය මාස කිහිපය ඇතුළත අහන්න දැනගන්න ලැබුණා. ඉතින් අද අපි මේ වීඩියෝ එක කරන්න හේතුව ඉංග්ලන්ඩ් වලට තනියෙන් කෙනෙක් ඇප්ලයි කරනවා නම් හෝ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එයාට අවශ්‍ය විස්තර ටික යම්තාක් දුරකට හරි ලබා දීලා එයාට අවබෝධයක් ඇති කරන්න ස්ටුඩන්ට් වීසා ගැන. ඉතින් අපි බලමු මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියලා. හරි. ඉංග්ලන්ඩ් වලට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා කියන්නේ Tier 4 ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරනවා කියන එක. ඉංග්ලන්ඩ් වලට ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. එකක් තමයි අපිට ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක ඩිග්‍රී කරන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අපිට ඩිග්‍රී එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිග්‍රී එකක් තියෙන කට්ටියට හෝ ඩිග්‍රී එකකට සමාන ක්වොලිෆිකේෂන් එකක් තියෙන කට්ටියට කෙලින්ම යාළගේ මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම තමයි ඉංග්ලන්ඩ් වලට එහෙම නැත්නම් UK වලට ස්ටුඩන්ට් වීසා යද්දී යන්න තියෙන ක්‍රම. දැන් ෆවුන්ඩේෂන් එක යන්න තියෙන්නේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් එහි කළා ඊට පස්සේ ඩිග්‍රී එකට ඇප්ලයි කරද්දී එහෙම කරන්න තියෙන්නේ A level කරපු නැති ළමයින්ට. මේකට අයිඩියල්ම වයස තමයි අවුරුදු 18ක්, සාමාන්‍යයෙන් 25 26 ඒ වගේ වයස් සීමාවල ඉන්න කට්ටියට A level විභාගය කරලා නැත්නම් හෝ A level කරලා රිසල්ට්ස් මදි නම් එහෙම නැත්නම් A level ෆේල් නම් ඒගොල්ලන්ට පුළුවන් ලංකාවේ O level සමග එතන ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරලා ෆවුන්ඩේෂන් ඉයර් එකකට ඇප්ලයි කරලා ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ ඩිග්‍රී එකට යන විදියට කන්ටිනියු කරන්න. ඒක ලංකාවේදී කරන්න අවශ්‍ය නැහැ. ඒක යට ගිහිල්ලා ඉංග්ලන්ඩ් ගිහිල්ලා කරන්න පුළුවන්. ඒක ක්‍රමයක්. අනිත් එක තමයි O level A level පාස් නම් සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ක් 27ක් වගේ අතර නම් ඔයාලට ලේසියෙන්ම යන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට. ඒ කියන්නේ උපාධියක් කරන්න, ඩිග්‍රියක් කරන්න යන්න පුළුවන්. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් අවුරුදු 3 සහ අවුරුදු 4 විදියට තියෙනවා. O level A level රිසල්ට්ස් හොඳයි නම් එයාට කෙලින්ම යන්න පුළුවන් එයාගේ ඩිග්‍රී එකට. ඉතින් ඊළඟ කට්ටිය ඊළඟ කොට්ටාසය ඒගොල්ලෝ ඩිග්‍රියක් හෝ ඩිග්‍රී එකට සමාන ක්වොලිෆිකේෂන් එකක් ලංකාවේ තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන්නේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් එකක් නෙවෙයි. නමුත් PQHRM කරලා තියෙන්න පුළුවන්, ACCA කරලා තියෙන්න පුළුවන්, ස්ලිම් ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන්, CIMA ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන්, chartered කරලා සම්පූර්ණම එයා chartered member කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට ඩිග්‍රී එකකට එහෙම නැත්නම් උපාධියකට equivalent qualification එකක්, සමාන qualification එකක් අරන් තියෙන කෙනෙක් නම් එයාට පුළුවන් එයාගේ masters program එක කරන්න. එහෙම නැත්නම් ඔකට කියන්නේ post graduate qualification එක complete කරන්න ඒගොල්ලන්ට ඉංග්ලන්ඩ් වලට යන්න පුළුවන්. post graduate qualification එකට යද්දී ඒ qualification එකේ duration එක, master එකේ qualification එකේ duration එක 1 year නැත්නම් 2 years දක්වා තමයි යන්නේ. 1 year තෝරගන්නත් පුළුවන්, 2 years තෝරගන්නත් පුළුවන් තමන් කැමති විදිහට. අපි ඊළඟ කොටසට කියන්නේ ඔය programs apply කරන්න යන්න ඉන්න කට්ටියගේ age limits ගැන කතා කරන්න කලින් මම කියන්න කැමතියි පහුගිය කාල සීමාවෙදී පහුගිය මාස 2-3 ඇතුළත ඉංග්ලන්ඩ් වලට සෑහෙන වීසාස් ප්‍රමාණයක් රිෆියුස් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදිහට අපිට බලා ගන්න පුළුවන් ළමයින් තනියෙන් ඇප්ලයි කරන්න ගිහිල්ලා තියෙනවා Facebook එකේ එහෙ මෙහෙ සෝෂල් මීඩියා වල තනියෙන් ඇප්ලයි කරන්න කියලා රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝගේ තියෙන අත්දැකීම් අඩු බව නිසා ඩොකියුමන්ට්ස් වල එහෙ මෙහෙ ප්‍රශ්න වෙලා ඩොකියුමන්ට්ස් දාද්දී පොඩි ප්‍රශ්න ඇවිල්ලා ඒගොල්ලෝගේ වීසා රිෆියුස් වෙලා තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් අපිට අපේ වීඩියෝස් බලලා ළමයි කතා කරලා මේම දේවල් කිව්වා. ඉතින් ඒ අනුව අපි ඔයාලට කියන්න දෙයක් තියෙනවා ඊළඟ කොටසට යන කලින් අපි සම්පූර්ණයෙන්ම ඔබගේ වීසා සේවාවන් නොමිලේ කරන්නේ. අපි ස්ටුඩන්ට් වීසා එක කරන්න කිසිම මුදලක් අය කරන්නේ නැති කම්පැනි එකක්. එතකොට රෙජිස්ට්‍රේෂන් ෆී ඒ දේවල් කිසිම දෙයක් ඇප්ලිකේෂන් ෆී අපි ළඟ නැහැ. ඒ නිසා නිකන් දාලා වීසා එක රිෆියුස් කරගන්න නැතුව තනියෙන් කරන්න ගිහින් වීසා දහස් ගාණක් කරලා අත්දැකීම් තියෙන සහ නොමිලේ ඔබට සේවාව සපයන අපි ළඟට එන්න අපිට හැකියාව තියෙනවා ඔබගේ වීසා පත නොමිලේම කරලා දීලා ඔබගේ හීනය වෙත ඔබව රැගෙන යන්න. මට ඒ
කතාවක් මතක් කරන්න අවශ්‍ය වුණා ඊළඟ කොටසට යන කලින් right. එහෙනම් අපි දැන් යන් ඊළඟ කොටසට. ඊළඟ කොටසදී අපි කතා කරන්නේ ඉහත මම සඳහන් කරපු වීසා ඇප්ලයි කරද්දී බලපාන වයස් සීමාවන් කොහොමද වෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ෆවුන්ඩේෂන් එකෙන් පටන් ගමු. ෆවුන්ඩේෂන් එකක් කියන්නේ A level වෙනුවට එතන කරන ප්‍රෝග්‍රෑම් එකක් නේ. එතකොට ෆවුන්ඩේෂන් එක කරන්න යද්දී කෙනෙක්ගේ අයිඩියල් ඒජ් එක විදිහට අපි සලකන්නේ වයස අවුරුදු 17ක් සාමාන්‍යයෙන් 22 23 ඒ වගේ. කියන්නේ right after O levels නම් වැඩිය හොඳයි. එහෙම නැති වුණා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. එයා වර්ක් කරලා එහෙම තියනවා නම් අවුරුදු 22ක් 23ක් වෙනකන් අපිට හැකියාව ලැබෙනවා එයා ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකකට එතන යොමු කරලා ඊට පස්සේ ඩිග්‍රියට යන විදිහට හදන්න. ඊට පස්සේ අපි එනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට. ඩිග්‍රී එකට යද්දී සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ත් 26ත් වගේ අතර තමයි අයිඩියල් ඒජ් එක විදිහට සලකන්නේ. මේ වයස් සීමාවෙදී එක දිගට අධ්‍යාපන කටයුතු කරලා නොතිබුණත් එයා මොනවා හරි ප්‍රෝග්‍රෑම්ස් এডুকেෂන් ප්‍රෝග්‍රෑම්ස් කරලා වර්ක් කරලා ගැප්ස් නැතුව এডুকেෂන් හෝ වර්ක් ගැප්ස් නැතුව තියනවා නම් ඒක ඉතාමත් පහසුවක් වෙනවා 100%ක් වීසා එක ලබා ගැනීමේදී. ඊළඟ වීසා කැටගරි එක තමයි පෝස්ට් ග්‍රැජුවේට් ක්වොලිෆිකේෂන්ස්. එහෙම නැත්නම් මාස්ටර්ස් කියලා කියන්නේ. මාස්ටර්ස් කරන්න යද්දී සාමාන්‍යයෙන් හොඳම ඒජ් ලිමිට් එක සාමාන්‍ය ලංකාවේ ඉන්න ළමයින්ගේ මාස්ටර් එකක් කරද්දී මාස්ටර් කරලා ඉවර වෙද්දී ඩිග්‍රී එකක් කරද්දී ඒ ඩිග්‍රී එක කරලා ඉවර වෙද්දී වයස විදිහට සලකන්නේ අවුරුදු 22 23 ඒ වගේ ඒජ් රේන්ජ් එකකනේ. එතකොට හොඳම ඒජ් ලිමිට් එක තමයි ඒ වයසේ සිට අවුරුදු 30ක් දක්වා වගේ කාලය. ඒකෙන් කියන්නේ නැහැ අවුරුදු 40ක කෙනෙක්ට මාස්ටර් එකක් කරන්න යන්න බෑ කියලා. අවුරුදු 40ක කෙනෙක්ටත් යන්න පුළුවන්. ඒගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු වලින් පස්සේ එක දිගට ඒගොල්ලෝ වර්ක් කරලා තියෙනවා නම් එම්ප්ලොයිමන්ට් වල නිරත වෙලා තියෙනවා නම් කිසිම හිස්තැනක් නැතුව එහෙම නැත්නම් Tamanටම කියලා කම්පැනියක් පටන් අරගෙන බිස්නස් එකක් කරගෙන යනවා නම් ඩිග්‍රී එකකින් පස්සේ කිසිම ගැටලුවක් නැහැ. ඔබට ඔබගේ මාස්ටර් එක කරන්න යන්න හැකියාව තියෙනවා වයස අවුරුදු 40ක් වුණා. නමුත් අපගේ අත්දැකීම් අනුව වයස අවුරුදු 40ට වඩා වැඩි නම් ඔබගේ වීසා එක ලැබෙන තියෙන සම්භාවිතාවය අර අඩු වයසක කෙනෙක්ට වඩා සාපේක්ෂව අඩුයි. ඒකින් කියන්නේ නැහැ කොහෙවත් ඔබට යන්න බෑ කියලා. ඔබට උත්සාහ කරන්නට 100%ක් හැකියාව සහ අයිතිය තියෙනවා. ඔන්න ඕවා තමයි ඒජ් ලිමිට්ස්. අපි ඊළඟට කතා කරමු යන වියදම් ගැන. හරි. දැන් අපි කතා කරන්නේ ස්ටුඩන්ට් වීසා එකකින් යන ළමයෙක්ට කොච්චර වගේ වියදමක් මේ ප්‍රොසෙස් එකට යනවද කියලා විස්තර දැනගන්න. සාමාන්‍යයෙන් ඉංග්ලන්ඩ් වල යුනිවර්සිටි ෆී එක ගෙවන්න තියෙන්නේ පවුන්ඩ්ස් වලින්. මොකද මේ කරන්සි එක පවුන්ඩ්ස් නිසා එහෙට පවුන්ඩ්ස් වලින් තමයි ස්ටර්ලින් පවුන්ඩ්ස් වලින් තමයි ඔබට ගෙවන්න තියෙන යුනිවර්සිටි ෆී එක. සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එකකින් ප්‍රෝග්‍රෑම් එකට ගාස්තු වෙනස් වෙනවා. එක යුනිවර්සිටි එකක තියෙන ගාස්තුව නෙවෙයි තව යුනිවර්සිටි එකක තියෙන. එක යුනිවර්සිටි එකක තියෙන එක ප්‍රෝග්‍රෑම් එකක තියෙන ප්‍රෝග්‍රෑම් ෆී එක නෙවෙයි තවත් ඒ යුනිවර්සිටි එකේ වුණත් අනිත් ප්‍රෝග්‍රෑම් එකකට තියෙන. ඒ අනුව ගාස්තු වෙනස් වෙනවා. ඉතින් ගාස්තු වෙනස් වීම අනුව රේන්ජ් එකක් විදිහට හැදුවොත් සාමාන්‍යයෙන් ඉංග්ලන්ඩ් වල ඕනම යුනිවර්සිටි එකක යුනිවර්සිටි ෆී එක තියෙන්නේ අවුරුද්දකට පවුන්ඩ්ස් 10000 සිට 25000 වගේ කියන රේන්ජ් එකේ. යුනිවර්සිටි වල අනුව ගාන වෙනස් වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් 10000 සිට පවුන් 25000 දක්වා කියලා අපිට රේන්ජ් එකක් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ ළමයි ගොඩාක් වෙලාට තෝරගන්නේ වසරකට පවුන් 15000කට වඩා අඩු යුනිවර්සිටි ෆී එකක් තියෙන ප්‍රෝග්‍රෑම්ස්. ඩිග්‍රී එකට හෝ මාස්ටර් එකට හෝ ෆවුන්ඩේෂන් එකට හෝ ඕනෑම එකකට පවුන් 15000කට වඩා අඩුවෙන් යුනිවර්සිටි ෆී එක යන යුනිවර්සිටි එක තමයි ගොඩක් වෙලාට අපේ ශ්‍රී ලංකන් දරුවන්ගේ මුල්ම තේරීම් වෙලා තියෙන්නේ. මොකද අපිට තියෙන ෆයිනෑන්ෂියල් තත්ත්වයත් එක්ක ඊට වඩා ඉහළට යද්දී අපිට කරද්දී පේ කරද්දී අන්‍යම අපහසුතාවයන් තියෙන නිසා. සාමාන්‍යයෙන් ස්කෝලර්ෂිප්ස් ලැබෙනවා මේ වෙලාවේ මේ ඉන්ටේක් එකට ඒගොල්ලෝ දෙනවා ස්කෝලර්ෂිප්ස්. සමහර යුනිවර්සිටිස් වල 150ක් දක්වා ස්කෝලර්ෂිප්ස් දෙනවා ළමයි ක්වොලිෆිකේෂන් අනුව. ඒ වගේ අඩු ගානකට ඉංගලන්තයට අධ්‍යාපනයට යන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු වර්ක් පර්මිට්ස් සහ ෆැමිලි එක අරන් යන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධව. ඔබට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගන්න කාල සීමාවෙදී සාමාන්‍යයෙන් සතියකට පාර්ට් ටයිම් පැය 20ක් වැඩ කරන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි අවුරුද්දකට අනිවාර්යයෙන්ම මාස 3කට ආසන්න කාලයක් ඔබට නිවාඩු එහෙම නැත්නම් වැකේෂන් ලැබෙනවා. අන්න ඒ වැකේෂන් කාල සීමාවේදී ඔබට ෆුල් ටයිම් වැඩ කරන්න හැකියාවක් ලැබෙනවා. ඔබ හිතන්න ඔබ යන්නේ ඔබගේ වයිෆ් එහෙම නැත්නම් හස්බන්ඩ් එක කියලා. එහෙම යද්දී ඔබගේ ෆැමිලි එකට එහෙම නැත්නම් හස්බන්ඩ් හෝ වයිෆ්ට ෆුල් ටයිම් වර්ක් රයිට්ස් ලැබෙනවා යන දිනේ සිට. ඒකට දාලා වර්ක් පර්මිට්ස් අපි ලංකාවේ යද්දිම සකසලා දෙනවා. එතකොට එයාට පුළුවන්
සම්පූර්ණම ගියපු දිනේ සිට යට අවශ්‍ය ඕනම ජොබ් එකක් එතන කරලා ඔබට අධ්‍යාපන කටයුතු කරගන්න සහාය ලබා දෙන්න. ඒ අතරම ඔබටත් ඔබගේ ටියුෂන් ෆී එක ලිවිං එක්ස්පෙන්සස් හොයාගෙන වැඩ කරන්න. මේ දේවල් මේ විදිහට තමයි වර්ක් වෙන විදිය ඊට අමතරව හම්බ කරන විදිය නැත්නම් earn කරන විදිය තීරණය වෙන්නේ. ඊට අමතරව ඔබ මාස්ටර් එකකට යද්දී ඔබගේ ෆැමිලි එක ඔබට අරන් යන්න හැකියාව ලැබෙනවා. ෆැමිලි එකේ මෙම්බර්ස්ලා 3 දෙනෙක්ද 4 දෙනෙක්ද ප්‍රශ්නයක් නැහැ. ඔබට ෆයිනෑන්ෂියල්ස් එහෙම නැත්නම් ෆන්ඩ්ස් ඒගොල්ලෝගේ ලිවිං එක්ස්පෙන්සස් පෙන්වන්න හැකියාව තිබෙනවා නම් ඔබට ඒගොල්ලෝම එක්ක යන්න හැකියාව ලැබෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් අපි තුමු ඩිග්‍රියක් කරන්න යනවා කියලා. සාමාන්‍යයෙන් හැම ඩිග්‍රී එකකටම ඔබට ඔබගේ ඩිපෙන්ඩන්ට් හැකියාවක් නැහැ. සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට විතරයි අන්ඩර් ග්‍රැජුවේට් එකදී ඔබගේ ඩිපෙන්ඩන්ට් රැගෙන යන්න හැකියාව ලැබෙන්නේ. නමුත් මාස්ටර්ස් වලට යද්දී එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට ඔබගේ ෆැමිලි එක, ඔබගේ සහකරුවා සහකාරියව රැගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලොන්ට ෆුල් ටයිම් වර්ක් රයිට්ස් උත් යද්දිම අපි වර්ක් පර්මිට් එක හදලා දීලා ඊට අවශ්‍ය කටයුතු ඔක්කොම සම්පාදනය කරලා දෙනවා. ඒ පැත්ත ඒ විදිහට තමයි වෙන්නේ. ඊට අමතරව අපි කතා කරමු ෆන්ඩ්ස් ගැන. ගොඩක් රටවල වගේ ඉංග්ලන්ඩ් වලට ෆන්ඩ්ස් ආපු විදිය එහෙම නැත්නම් අපි දැන් කියන්නේ source of funds, source of income එහෙම පෙන්වන්න අවශ්‍ය නැහැ. ඉංග්ලන්ඩ් වලට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ දවස් 28ක් ඔබගේ account එකේ සල්ලි පරණ කිරීම පමණයි. ඒ පෙන්වන බැංකුව රජයේ ලියාපදිංචි සෙන්ට්‍රල් බැංක් අප්‍රූව්ඩ් බැංකුවක් වීම අනිවාර්යෙන් කරන්න වෙනවා. ඒක අනිවාර්යෙන් විය යුතුයි. දින 28ක කාලයක් පමණක් සල්ලි ප්‍රමාණවත් ඒක පරණ වුණා නම් account එකේ තිබ්බනම් හොඳට ප්‍රමාණවත්. ඒකත් එක්ක කෙලින්ම අපිට වීස් එකට යන්න හැකියාව ලැබෙනවා. ඉතින් ෆයිනෑන්ෂල් කොහොමද පෙන්වන්නේ? ඒ පෙන්වීමේදී සැලකිය යුතු සාධක මොනවාද? වීසා එක රිෆියුස් නොවි ෆයිනෑන්ෂල් පෙන්වන්නේ කොහොමද? කී දෙනෙක්ගෙන් ෆයිනෑන්ෂල් පෙන්වන්න පුළුවන්ද? ෆයිනෑන්ෂල් පෙන්වන්න හැකියාව ලැබෙන්නේ කාගෙන්ද? ඔබට මේ කියන සියලුම දේවල් ඔබට අපෙන් වැඩි විස්තර කතා කරලා දැනගන්න හැකියාව ලැබෙනවා. ෆයිනෑන්ෂල්ස් ගැන සහ ෆැමිලි කරන් යන පුළුවන් විස්තර ගැන ওই විස්තර ටික තමයි බේසිකලි අපි කියන්නේ. අපි ඊළඟ කොටසට යන්නේ. නායකනය එංගලන්තයේ තිබෙන යුනිවර්සිටිස් 106ම වගේ නියෝජනය කරනවා. එතකොට ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි අපි ඉගෙන ගන්න යද්දී ලන්ඩන් වලට ගියොත් හරියද? ලන්ඩන් වලින් එළියට ගියොත් හරියද? එහෙම නැත්නම් ওই දෙකේ තියෙන වෙනස මොකද්ද කියන එක. අපි ලන්ඩන් වල යුනිවර්සිටිස් උත් කරනවා, out of London තියෙන යුනිවර්සිටිස් උත් කරනවා. ඒ කියන්නේ ලන්ඩන් වලින් දුර පළාත් වල තියෙන යුනිවර්සිටිස් උත් කරනවා. මේ දෙකේ තියෙන ප්‍රධානම වෙනස ලන්ඩන් වලට සාමාන්‍යයෙන් ගියන් පස්සේ ළමයින්ට ලිවිං කොස්ට් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ට ජීවත් වෙන්න යන ජීවන වියදම අනිත් පළාත් වලට සාපේක්ෂව වැඩි. එතකොට ඒකට තිබෙන ප්‍රධානම හේතුව ලන්ඩන් වල තියෙන අර ඔක ලංකාවට සාපේක්ෂ කරගත්තාම පස්සේ අපිට හොඳම සරලම උදාහරණ තමයි ලංකාවේ කොළඹ ලිවිං කොස්ට් එක වැඩි, කොළඹින් එළියට යන ලිවිං කොස්ට් එක අඩුයිනේ. අන්න ඒ වගේ අපිට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. ලන්ඩන් වල ලිවිං කොස්ට් එක සාපේක්ෂව ඇකොමඩේෂන් වලට, කැම්බීම වලට සාපේක්ෂව හැමදේම වැඩි අනිත් සිටිස් වලට සාපේක්ෂව. එතකොට ළමයි ගොඩක් කැමති ලන්ඩන් වලින් එළියට ගිහිල්ලා ඉගෙන ගන්න සහ ඒක වාසිදායකයි. දැන් ඉගෙන ගන්න කාල සීමාවේදී එහෙම ඉගෙනගෙන ලන්ඩන් වලට මූව් වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වර්ක් පර්මිට්ස් වලදී එහෙම නැත්නම් පෝස්ට් ස්ටඩි වර්ක් සර්ච් වීසා එකේදී එහෙම නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ස් ගත්තාන් පස්සේ ඔයාලට කැමති නම් ලන්ඩන් වලට මූව් වෙන්න පුළුවන්. ඒ කිසිම ගැටලුවක් නැහැ. ඉනිෂියලි ලන්ඩන් වලින් එළියට යන එක වාසිදායකයි කියලා ගොඩක් කට්ටියගේ මතයක් තියෙනවා හේතුව ලිවිං කොස්ට් එක අඩු නිසා. ඔය දෙකේ වෙනස අන්න ඒකයි. ඒකට ඔයාලට අවශ්‍ය නම් ලන්ඩන් වල හෝ එතනින් එළියේ ඕන තරම් යුනිවර්සිටි ඔප්ෂන්ස් අපි ළඟ තියෙනවා. දැන් අපි කතා කරන්නේ ලංකාවේ කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක්. IELTS අනිවාර්යද? නැහැ. එංගලන්තයට යද්දී IELTS අනිවාර්ය නැහැ. නමුත් ඔබ හරියටම හයි කමිෂන් එකේ තියෙන විස්තර බැලුවොත් ඔබට තේරෙයි ඒගොල්ලෝ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි බලනවා. IELTSම කියලා නැහැ. ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි බලලා ඒක ටෙස්ට් එකකින් ඒක සමත් වුණොත් ඔබට IELTS කිරීම අත්‍යවශ්‍ය නැහැ. එංගලන්තයේදී ඔබ ඇප්ලයි කරන ඉන්ස්ටිටියුට් එකට සම්පූර්ණ නිදහස තිබෙනවා ළමයාගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක ටෙස්ට් කරලා ඒ යුනිවර්සිටි එකට රෙක්රූට් කරගන්න. දැන් මොනවාද ඒ IELTS වලට සමාන වෙන ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි ටෙස්ට්? අපිට PTE දාන්න පුළුවන්, TOEFL දාන්න පුළුවන්, Cambridge exams දාන්න පුළුවන්. එහෙම නැත්නම් O level හෝ A level ඉංග්‍රීසි වලට C passes තියෙනවා නම් C passes හෝ ඊට වඩා උඩින් තියෙනවා නම් ඒ දේවල් දාන්න පුළුවන්. ඒ වගේ විවිධ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි ටෙස්ට් සහ ඉංග්‍රීසි
භාෂාවේ IELTS වලට සමාන්තර ක්වොලිෆිකේෂන් ඉංගලන්තය කියන රටේ හයි කමිෂන් එක පිළිගන්නවා. එතකොට ගොඩක් වෙලාවට ඔය තියෙන IELTS නැති වුණොත් වීසා එක රිෆියුස් වෙනවද? එහෙම දෙයක් නැහැ. ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. මොකද හයි කමිෂන් එකකින් එහෙමනම් අනිත් රටවල් වල වගේ පැහැදිලිවම කියනවා අපිට IELTS හෝ PTE අවශ්‍යයි කියලා. මෙතන එහෙම කිසිම දෙයක් නැහැ. ඔබ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි ටෙස්ට් එකකින් සමත් වීම පමණයි අවශ්‍ය වන්නේ. ඒක IELTS වෙන්න පුළුවන්, PTE වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබගේ ප්‍රීවියස් කරපු ඉංග්‍රීසි මාධ්‍ය උපාධියක් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි මාධ්‍ය ඩිප්ලෝමාවක් වෙන්න පුළුවන්, ඔබගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඉංග්‍රීසි වලින් කරලා තියෙන්න පුළුවන්, ඔබ ඉංග්ලන්ඩ් වල ඩිග්‍රී එකක් ඉංග්‍රීසි වලින් කරලා තියෙන්න පුළුවන්, টොප් අප් එකක් කරලා තියෙන්න පුළුවන්, HND එකක් කරලා තියෙන්න පුළුවන්, O level හෝ A level වලට ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙනගෙන තියෙන්න පුළුවන්, එක වසර සිට මේ දක්වා ඉංග්‍රීසි වල ඉගෙනගෙන තියෙන්න පුළුවන්, ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහලා තියෙන්න පුළුවන්. O level A level ඉංග්‍රීසි වලට C passes හෝ ඊට වඩා උඩින් තියෙන්න පුළුවන්. ඒ දෙකෙන් එකකට විතරක් C passes තියෙන්න පුළුවන්. ඔය වගේ විශාල ප්‍රදේශයක ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි කියන එක පැතිරලා යනවා. ඒක නිසා ඔබ මානසිකව වැටෙන්න අවශ්‍ය නැහැ මට ඉංග්‍රීසි නැත්තම් වීසා එක රිෆියුස් වෙයි කියලා. ඒ පොඩ්ඩක් පමණක් විස්තර දැනගත් අය කියන කතාවක් මිසක් ඒක ඉමිග්‍රේෂන් රූල් එකක් නෙවෙයි. ඒක නිසා ඔබ වද විය යුතු නැහැ. ඔබට without IELTS යන්න පුළුවන්කම තියෙනවා නම් යුනිවර්සිටි එකකින් ඔබගේ IELTS ප්‍රොෆෙෂන්ස් එක ටෙස්ට් කරලා ඔබ සමත් කියලා යුනිවර්සිටි එකකින් කියනවා නම් ඔබ කොහෙත්ම දුක් වේ යුතු වොරි විය යුතු නැහැ ඔබගේ වීසා එක රිෆියුස් වෙයි කියලා. මොකද ඒක රූල් එකක් විදිහට පැහැදිලිවම එංගලන්ත හයි කමිෂන් එකේ දාලා තියෙනවා. ඒතකොට ඔබට වීසා එකට යන්න පුළුවන් ඔබ IELTS හෝ ඉංග්‍රීසි ප්‍රොෆෙෂන්සි ටෙස්ට් එකකින් යුනිවර්සිටි එකකින් සමත් වෙනවා නම්. මේ කියන වැඩිදුර විස්තර ඔබට අපිත් එක්ක කතා කරලා විස්තර දැනගන්න හැකියාව තියෙනවා. උදාහරණ ළමයි දහස් ගණනක් ළමයි අපිට කතා කරලා අහන දෙයක් තමයි IELTS කරත් හොඳද? එහෙම නැත්නම් ඉංග්‍රීසි ටෙස්ට් එක කරත් හොඳද කියන එක. ඔව්. IELTS විතරක් නෙවෙයි PTE කරන එක, TOEFL කරන එක මොනවා හරි ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරන එක හොඳයි. ඒකෙන් ඔබට ඔබගේ ෆයිල් එක තවත් ඉංග්‍රීසි අතින් ඉහළ තත්ත්වයකට ගේන්න සහ ඔබට ආත්ම විශ්වාසය ගොඩනගන්න හොඳ ඔප්ෂන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. IELTS නොකර කියලා යුනිවර්සිටිස් නිකම්ම ඔබට ඉංග්‍රීසි භාෂාව ගැන සැහැීමකට පත් වෙනවා කියලා දෙන්නෙත් නැහැ. සමහර යුනිවර්සිටිස් වලින් ඔබට Skype ඉන්ටර්විව් එකක් හෝ රිටන් ටෙස්ට් එකක් හරි එහෙම නැත්නම් සමහර යුනිවර්සිටිස් වල එක්සෑම්ස් නැතුවම ඔබගේ පේපර් ක්වොලිෆිකේෂන්ස් අනුව ඒගොල්ලෝ ඉවැලුවේෂන් එකක් කරලා තමයි දෙන්නේ. IELTS කරලා ඉන්න ළමෙක්ට ඒ ඉවැලුවේෂන් වලදී ඉතාමත් පහසු වෙනවා. එහෙම නැත්නම් ඒක ලේසියෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ අරන අවාසියක් වෙන්නේ නැහැ IELTS නොකරන කට්ටියට. ඔබට හැකියාව තියෙනවා ඔබට අවශ්‍ය විදිහට IELTS කරලා යන්න නොකර යන්න. IELTS කරොත් ඒක ඔබගේ ප්‍රොෆයිල් එකට ප්ලස් පොයින්ට් එකක් වන අතර IELTS නොකිරීම ඔබට අවාසියක් විදිහට කවදාවත් බලපාන්නේ නැහැ. ඒක තම තමන්ගේ ෆයිල් එකට සහ තම තමන්ගේ හිතට ඉතාමත් හොඳ දෙයක් විදිහට තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. අපි IELTS නොකර ඉන්න, ඉංග්‍රීසි ටෙස්ට් එකක් නොකර ඉන්න, PSLE, PTE, TOEFL නොකර ඉන්න කියලා කොයි වෙලාවත් එන්කරේජ් කරන්නේ නැහැ. අපේ ස්ටුඩන්ට්ස්ලට කැමති නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ තිබෙන අධ්‍යාපන සුසුකම් හා ඒ සම්බන්ධ දේවල් ගැන ඔබට කන්ෆිඩන්ට් නම් නොකර ඇප්ලයි කරන්නත් ඔබට 100% හැකියාව තියෙනවා. හරි. එහෙනම් අද වීඩියෝ එකේ අවසාන භාගයට අපි කිට්ටු වෙලා තියෙනවා. අපි අපගේ කතා බහ ඉවර කරන්න කලින් අපි මෙන්න මෙහෙම කියන්න අවශ්‍යයි. එංගලන්තයට ලංකාවෙන් හෝ වෙනත් ඕනෑම රටකින් ස්ටුඩන්ට් වීසා වලින් යද්දී ප්‍රධානම කාල සීමා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්ටේක්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ජනවාරි, අනිත් එක සැප්තැම්බර්. එතකොට ගොඩාක්ම ලංකාවේ කට්ටිය එංගලන්තයට යන්න බලාපොරොත්තු වෙන්නේ සැප්තැම්බර් ඉන්ටේක් එකට. ජනවාරි කාලයට යන ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ ඔයාලට මේ සැප්තැම්බර් ඉන්ටේක් එකට එංගලන්තයට යන්න නම් තාමත් කල් තියෙනවා. ඔබට යන්න. එහෙම නැත්නම් මේක මිස් වුණොත් ආපහු ජනවාරි ඉන්ටේක් එක තියෙනවා. ප්‍රධානම ඉන්ටේක්ස් දෙක වැඩෙන්නේ ජනවාරි සෙප්තැම්බර් විදිහට. ඉතින් අපි මෙච්චර වෙලා ඔබට කියපු විස්තර ස්ටුඩන්ට් වීසා එකකින් ඒ රට දැනගන්න, ඒ රටට යද්දි දැනගන්න ඕන ළමෙක් විස්තර ප්‍රමාණයට සාපේක්ෂව ඉතාමත් පොඩි විස්තර ප්‍රමාණයක්. අපිට තව ගොඩාක් විස්තර, අප්ඩේටඩ් විස්තර, අලුත් විස්තර සහ ඉමිග්‍රේෂන් වයිස්, ರೂಲ್ಸ್ and regulation වයිස් අපිට ඔයාලට කියලා දෙන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විස්තර ඔක්කොම ඔයාලට තනියෙන් බලන්නත් පුළුවන් gov.uk කියන ඒගොල්ලෝගේ government official website එකට ගිහිල්ලා. ඒක බලලා ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපහසුතාවයක් තියෙනවා නම් අපිට ඔක්කොම විස්තර කියලා දෙන්නත් හැකියාව තියෙනවා. එතකොට තනියෙන් වීසා එක apply කරගෙන ඔබ වීසා එක රිෆියුස් කරගන්න නැතුව වසර සෑහෙන ප්‍රමාණයක අත්දැකීම් තියෙන වීසා ෆයිල් සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙන
කම්පැනි එකට යාමෙන් ඔබට සහ ඔබගේ ෆැමිලි එකේ වීසා එක 100%ක් සාර්ථකව ඔබට කරගන්න හැකියාව තියෙනවා. ඒ අතරින් අපි වගේ ෆ්‍රී කරන ආයතන තියෙනවා. ඔබට ඇවිල්ලා සියලුම විස්තර දැනගෙන ඔබට අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද කියලා දැනගෙන නොමිලේම මේ වැඩේ කරගන්න හැකියාව තියෙනවා. අප නැවතතාවක් කියන්නේ අප ඔබගේ ස්ටුඩන්ට් වීසා එකකින් කිසිදු මුදලක් අය කරන්නේ නැති ආයතනයක්. ඕනෑම වෙලාවක අපි මේ තිරේ දිස්සන අංකයට කතා කරලා විස්තර ලබා ගන්න. ඒත් එක්කම අපේ ආයතනයට ඇවිල්ලා විස්තර කතා කරගන්නත් පුළුවන්. ඔය අංකයට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන නොමිලේම විස්තර කතා කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් over the phone කතා කරලා over the phone විස්තර අරගෙන ඊමේල් මගින් ඩොකියුමන්ට්ස් ටික අපිට සබ්මිට් කරලා ඔෆර් ලෙටර්ස් අරගෙන අවසාන කාලයේදී වීසා ප්‍රොසෙස් එක කරගන්නත් ඔබට 100%ක්ම හැකියාව තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. අපි ඉක්මනටම හම්බ වෙමු. ඒ අතරතුර ඔබට දැනගන්න අවශ්‍ය සියලුම විස්තර සඳහා අපිට කතා කරන්න. මම කසුන්. අපි ආපහු වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. බොහොම ස්තුතියි. ආයුබෝවන්.